තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම උත්තම තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කරන සිව්වනක් පිරිසක් අපට හමු වෙනවා. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක සහ උපාසිකාවන්. මේ සිව්වනක් පිරිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිළිබඳව බොහෝ සෙයින් වගකීම් සහිතව වැඩ කටයුතු කරමින් යන අය. ඒ අතර භික්ෂූන් වහන්සේලා ගත්තයින් පස්සේ අපිට භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් පෙර සිරිතෙන් සාකච්ඡා කරන්න පුළුවන් අතීත තොරතුරු වලට ගිහින්. එහෙම සාකච්ඡා කරනකොට අපට හමු වෙනවා බුද්ධ කාලීන සමාජයේ බුදුන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කරමින් උතුම් අවබෝධය ලැබූ මහා තෙරවරුන් වහන්සේලා. ඒ අතර ප්‍රකට තෙරවරුන්, අප්‍රකට තෙරවරුන් පිළිබඳව අපි පසුගිය ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී සාකච්ඡා කළා. ඒ අතරින් අපි තවත් එහාට ඒ කතාබහ රැගෙන යමින් අප්‍රකට තෙරුන් වහන්සේලා පිළිබඳව තෙර ගාථා පාළියට එබිකම් කරමින් විමසන්නටයි අදත් සූදානම් වෙන්නේ. ඒ සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරි ධම්මරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කර තිබෙනවා. උන්වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව නමස්කාර පූජා පෙරදැරිව මහත් ගෞරවයෙන් ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට පිළිගන්නවා. අවසරයි හාමුදුරනේ. අපි හාමුදුරනේ පසුගිය වැඩසටහනකදී සාකච්ඡා කළා මෙහි මූලික අධීරයේ සාකච්ඡාව. එහිදී අපි තෙරුන් වහන්සේලා පිළිබඳව, ඒ වගේම අප්‍රකට තෙරුන් වහන්සේලා පිළිබඳව, ඒ වගේම එය සටහන් වන සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව, එහි පිළිවෙල, අනුපිළිවෙල පිළිබඳව මේ ආදී තොරතුරු සාකච්ඡා කළා. මා කැමති සංක්ෂිප්තව ඒ සියල්ල කැටිකොට ගනිමින් මතක දේශනාවකින්ම අපේ වැඩසටහන අදට ආරම්භ කරන්න. ආවර්ජනය කරනවා නම් පසුගිය වැඩසටහන වදිර අපි කතා කරමින් හිටියා. කතා කරලා තොරතුරු ගොඩක් කතා කළා. බුදු පියාණන් වහන්සේ සංඝ සමාජයේ සංස්ථාවක් හැටියට සංවර්ධනය වෙන්න ඉඩ ඇරපු විදිහ. ඒතර ක්‍රමිකව හා ස්වාභාවිකව විකසනය වෙච්ච මේ සංඝ සංස්ථාව විධිමත් ආයතනික රාමුවක් ඇතුලේ සංස්ථාගත කරන්න වෑයම් කරපු විදිහ. ඒ අනුව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා, ඒ වගේම ඒතදග්ග පාළියෙහි සටහන් වෙන ස්වාමින් වහන්සේලා, ඒ වගේම තේරගාථා, තේරී ගාථාවන්හි එන තෙරවරුන් වහන්සේලා සහ තෙරණීන් වහන්සේලා පිළිබඳ. ඒ වගේම අපිට මතක් වෙනවා උදාන පාළිය. ඒ වගේම අපිට මතක් වෙනවා ධම්මපදය. ධම්මපදය ගත්තාම ධම්මපද ගාථා දේශනා කරලා තියෙන්නේ කොයි අයටද කියලා ධම්මපද අටුවාවෙහි එනවා. ධම්මපද පාළියෙහිත් එනවා. ඒ ධම්මපද පාළියෙහි එන මේ දේශනාවන් කළේ කාටද, කොයි හාමුදුරුවන්ටද, කොයි ගිහියටද කියලා කියන එක බලපුවාම මේ මර ප්‍රකට පෙළේ ඉන්න චරිත නෙවෙයි. ඒ අනුව බලාගෙන ගියාම බුදුන් ධර්මාන සමයේ, තථාගතයන් වහන්සේ ධර්මාන සමයේහි මේ භික්ෂු සංස්ථාවේ විවිධත්වයක් තිබිලා තියෙනවා. විවිධ පළාත්වලට අයත්, විවිධ සමාජ ස්තරවලට අයත්, විවිධ දැනුම් මට්ටම් වලට අයත් පිරිස මෙහි හිටිය බව පේනවා. අපේ මේ වැඩසටහනේ අපි තෙරුන් වහන්සේලා ගැන විතරක් කතා කරන්නේ. තෙරණීන් වහන්සේලා ගැන කතා කරන්න අපිට ඉඩ කඩක් නැහැ ශාස්ත්‍රීයව. ඒත් ඇත්තම කිව්වොත් එහෙම බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ආපු ඔය ගාමන්ට් ෆැක්ටරි වල වැඩ කරන ළමයි පවා ඉඳලා තියෙනවා. එක ගාමන්ට් යන ළමෙක් තමයි අර පේශකාර දුහිතෘ කියලා කියන්නේ. ගාමන්ට් කියන්නේ ඇඳුම් වලටනේ. ගාමන්ට් ෆැක්ටරි කියන්නේ ඇඳුම් වහන තැන. හෝ ඇඳුම් හදන තැන. ඒකට තමයි පේශකර්මය කියලා කියන්නේ. ඒ පේශකර්ම ආයතනයක වැඩ කරන දියණිය තමයි බුදුහාමුදුරුවොත් එක්ක සංවාදයේහි නියුක්ත වන්නේ.
ප්‍රහේලිකාත්මක විදිහට. ඒක අපි ඊළඟ වැඩසටහනකට අරන් ගන්න තරම් ලොකු එකක්. මම ඒකෙන් අදහස් කරන්නේ ඊටාම සාමාන්‍ය අය මේ බුදුහාමුදුරුවෝ එක්ක සම්බුද්ධ ශාසනයේ හිටිය බව. ඔබට මතක නම් රජ්ජුමාලා බෙල්ලේ වැලදා ගන්න ගිය කාන්තාවක් ගෘහ සේවිකාවක්. එහෙම කාන්තාවන්ගේ එහෙමත් නැත්නම් තෙරණීන් වහන්සේලාගේ කතාව තෙරවරුන්ගේ කතාවට වඩා තෙරවරයන් වහන්සේලාගේ කතාවට වඩා තරමක් සංවේදී කතා. ඒක අද කතා ලියනවා නම් අද කතා ලියද්දිත් ඒ කතාව ඒ ඝනත්වයෙන්ම සංවේදී වැඩි. ඒක නිසා ජීවිතයේ දුක්පත්භාවය, දරිද්‍රතාව, පීඩාව එක්ක පැවිද්දට වැඩියෙන් ආවේ පිරිමිද ගැහැණුද කියලා ඔබ මගෙන් ඇහැව්වොත් මට කියන්න නියමිතව තියෙන්නේ කාන්තාව කියලා. එතකොට මේ සම්බුද්ධ ශාසනයේ පැවිද්දට එහෙම අයත් එනවා. ප්‍රශ්නවලට උත්තර නැති, ගැටලු වලට විසඳුම් නැති, අර්බුදයට වැටහීමක් නැති, ජීවිතය ප්‍රශ්නයක් වෙච්ච, දරිද්‍රතාව මිටමොලොග්ගත් ඖෂධයක් වගේ අරන් ඉන්න පිරිස් සම්බුද්ධ ශාසනයට. සමහර විට මේ තේර ගාථාවල වත් නමක් සඳහන් නොවන පිරිස් තව ගොඩාක් ඉන්නේ. මොකද 400-500ක් පිරිස පිළිබඳව අපදානෙහි ආවත් 200ක් 300කට ආසන්න පිරිසක් තේරී ගාථාවල ආවත් උදානවලත් ඒ විදිහට ටිකක් ආවත් දසදහස් ගණනක් හිටපු සම්බුද්ධ ශාසනයේ නාම ලේඛනයට එන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒ හින්දා කවිකාරකම කිසිසේත්ම නොමැති සාමාන්‍ය ජනතාවක් ඉන්න පුළුවන්. ඒ අතර කවිකාරයෝ කීප දෙනෙකුත් ඉන්න පුළුවන්. කවිකාරයන් අතර හොඳම කවියෝ හැටියට හඳුන්වනවා වෙන්න පුළුවන්. එහෙම කතාවක් තමයි අපි පසුගිය වතාවේ කතා කරේ. ඒක නිසා මේ අපි කතා කරන්නේ ප්‍රකට චරිත අතර විභූතිමත් අප්‍රකට චරිත තථාගත ධර්මාන සමයෙහි තේරවරයන් වහන්සේලා අතර සිටි බව සහ උන්වහන්සේලාගේ ගුණත්ව මහත්වය පිළිබඳව තමයි කතා කරන්නේ. අතරම දැන් මේ අප්‍රකට අය ප්‍රකට කළ යුත්තේ ඇයි කියලාත් අපි පහුගිය වැඩසටහනේදී මට මතකයි ඔබ වහන්සේ වඩාත් නිවැරදිව පැහැදිලි කරලා දුන්නා. දැන් අපි එහෙම ගත්තොත් මේ ප්‍රකට වී තිබෙන බොහෝ තැන්වල අප්‍රකට අය තාම ප්‍රබල චරිත නිරූපණය කරනවා. අපි දැන් අනුරාධපුරයේ යුගයට ගිහිල්ලා සීගිරි ගීවලට සීගිරි කවිවලට එහෙම ගමන් කරයින් පස්සේ සීගිරි කවිවල ඉන්නේ කවි තමයි අපි දන්නේ, නම් අපි දන්නේ නැහැ. හදිසියේ කවියක තිබුණොත් නමක් ඔන්න එහෙම කෙනෙක් ආවා කියලා හිතා ගන්න පුළුවන් මට්ටමට දැනුවත් වෙනා මිසක් කවිය දන්නවා කවියෝ දන්නේ මේ වගේ හොඳට මේ අදහසම අපිට මෙතෙන්ට අරගෙන එන්න පුළුවන්. හරියටම හරි. සීගිරි ගීවල සීගිරි ගී ඕනතරම් අධ්‍යයනය කරලා කියලා තියෙනවා. සීගිරි ග්‍රැෆිටි තමයි සෙන්රත් පරිණිතාන සූරියන් ඉදිරිපත් කරන්නේ. මට මතකයි අපේ හිටපු වීජමු ලොකු බණ්ඩාර හිටපු කතානායකතුමා පොතක් ලියලා තියෙනවා සීගිරි ගී සිරි කියලා. ඒ වගේ ඒ කවියෝ පොත් ලියපු කවියෝ නෙවෙයි. ඒ හින්දා සිංහල සාහිත්‍යයේ කිවිවරුන්ගේ ගණයට එන්නේ නැහැ. එතකොට යම්කිසි පොතක් ලිව්වනම් පොතත් එක්ක කතුවරයා ප්‍රකට වෙනවා. හැබැයි කැඩපත් පවුරේ කවි ප්‍රකට වෙනවා, කවියා ප්‍රකට නොවි. ඒක තමයි ස්වභාවය. මේ තේරී ගාථා පාළිය මගේ අතේ තියෙන්නේ. තේරී ගාථා පාළියෙහි විස්තර කෙරෙන තොරතුරු සියල්ලම එන ගාථා සියල්ලම පිළිබඳව
අට කතා ලියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ අට කතාව. බදන්තාචාර්ය ධම්මපාලේශ්වර පාදයන් විසින් විරචිත පරමත්ත දීපනි නම් වූ තේරගාත අට කතා. මේ තියෙන්නේ සිංහල පරිවර්තනය. තේරගාතාවේ අටුවාව. මේ පොතක් වශයෙන් පෙන්눔 කරන්නෙම ඇත්තටම කියවීම උදෙසා. යම් කිසි කෙනෙකුට අපි මේ කියන කාරණා පිළිබඳව කතා කරද්දී සමහර විට පොඩි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒවා කියවද්දී මේවා දිගින් දිගට කියවන්න යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ නොකියවනා සමාජයට හරි වැදගත්. මොන වියදමක් කරලාද මේ පොත් මුද්‍රණය කරන්නේ? මේ තේරගාථා අටුවාවේ සිංහල පරිවර්තනය. වජිර මහත්තයා මගෙන් අහන ප්‍රශ්නෙට හරි ලස්සන උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ තියෙන සීමිත වෙලාවත් එක්ක කොච්චර දුරට ඒක කරන්න පුළුවන්ද කියලා කියන එකයි. මේ බලන්න. නීලබ්බ වන්නා රුචිරා සීතවාරී සුචින්දරා ඉන්ද ගෝපක සංචන්නා තේසේලා රමයන්ති මං. දැන් මේ තියෙන්නේ ඒකක නිපාතයේ ගාතාවක්. ඒකක නිපාතයෙන් අදහස් කරන්නේ මේ තේරුන් වහන්සේලා ඒකක නිපාතයේහි සංග්‍රහ කරනු ලැබූ සියලුම ගාථා එක බැගින් තියෙන්නේ. ඒකක නිපාතෙහි එන මේ නීලබ්බ වන්නා, මේක මටත් ඔබ කිව්වා වගේම මතක් වෙන්නේ නිල් කට්‍රල් මල් එක ඇවුණු වැට් කොල් මල් සෙයි කී සීගිරි ගීසිරි නිල්වලා බඳු වූ පැහැපත් සිහිල් දිය ඇති සුවිශුද්ධ භූමි භාග ඇති රතින්දු ගොව්වන් විසින් වැසුණු ඒ පර්වතයෝ මාසිත අලවා. පර්වතයක් දිහා බලාගෙන එක කවියක් කියනවා වනවච්ච හාමුදුරුවෝ. වනවච්ච හාමුදුරුවන්ගේ නම වනවච්ච. වනාන්තරයට ආදරය කරන්න ඇති, වනාන්තරයේ ඉන්න ඇති. ඒ හාමුදුරුවරු අතර බලන්න මේ හාමුදුරුවරුන්ගේ නාම ලේඛනය විතරක්. එක නමක් හිටියා පිලින්ද වච්ච හාමුදුරුවෝ. ඒත් වච්ච හාමුදුරු කෙනෙක්. පිලින්ද වච්ච හාමුදුරුවෝ ගැන සමහරට අපි ටිකක් අහලත් තියෙනවා. ඊගාවට වැඩ හිටියා චූල වච්ච හාමුදුරුවෝ. කවදාක්වත් අහලා නැහැ, අප්‍රකටයි. ඊගාවට මහා වච්ච හාමුදුරුවෝ. ඊළඟට වනවච්ච හාමුදුරුවෝ. ඊළඟට වනවච්ච තේර සාමණේර හාමුදුරුවෝ. ඔය වගේ වච්ච හාමුදුරුවෝ ගොඩක් හිටියා. මේ වනවච්ච හාමුදුරුවෝ දේශනා කරන දේශනාවේ ධර්ම කාරණාවක් නැහැ. හැබැයි හරි ලස්සන භාව ගීතයක්. නිල්වලා බඳු වූ පැහැපත් සිහිල් දිය ඇති සුවිසුද්ධ භූමි භාග ඇති රතින්දු ගොව්වන් විසින් වැසුණු ඒ පර්වතයෝ මාසිත අලම. මේ හාමුදුරුවෝ වැඩ ඉන්න තැන වටේටම තියෙන ඇත්තේ කඳු. මහ කඳු වලල්ලක් මැද සමහර විට ඉර එළිය වැටෙන්න ටිකක් පරක්කු වෙනවා ඇති. කලින් රෑ වෙනවා ඇති. මේ හාමුදුරුවෝ පොඩි සුන්දර කුටියක වැඩ වාසය කරන්නේ. උන්වහන්සේ වටේ පිට බලනකොට, වටපිටාවේ බලනකොට උන්වහන්සේට පේනවා ගලා හැලෙන දිය ධාරාවක්, දිය කඳු රැල්ලක්. උන්වහන්සේ ඒක නම් කරනවා නීලබ්බ වන්නා රුචිරා සීතවාරී සුචින්දරා. සුචි කියන්නේ පිරිසිදු. පිරිසිදු දිය දහරක්. ලංකාවේ අපිට ටිකක් 1960 ගණන් වලට වගේ ගියොත් ඒ හිටපු කෙනෙක් පිරිසිදු දිය දහරාවක් සමහර විට දැකලා ඇති. දැන් තියෙන දිය දහරාවකට අත් දෙක පොල බොන්න පුළුවන් තරම් පිරිසිදුද කියන ප්‍රශ්නය අද කතා කරන්න හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම උන්වහන්සේ කියනවා නීලබ්බ වන්නා. අබ්බ කියන්නේ වලාකුළු. නීලබ්බ වන්න. නිල් පාට වලාකුළු වගේ
රුචිරා ඕම පැහැපත් සීතවාරී සීතල දිය. ඒ ටික විතරක් අරන් බලන්නකො. සීතල දිය නිල් පාටයි හරි ලස්සනයි. උඩින් කඩා හැලෙන දිය ධාරාව. ඒක වටේටම තියෙන ඉන්දගෝපක සංචන්නා රතිඳු ගොව්ව කියලා කියන ඉන්දගෝපක කළු පාට ගෝපකයෝ කියලා කියන්නේ පොඩි වහු පැටව වගේ කියලා කියන අර්ථය විය යුතුයි. සංචන්නා හැමතැනම ඉන්නවා. තේසේලා ඒ ශෛල ඒ කඳු ප්‍රමයන්තිමේ හරි ලස්සනයි. එච්චරයි කියන්නේ. එතකොට අපිට තේරෙනවා නේද මේ වච්ච හාමුදුරුව නැත්තම් වනවච්ච හාමුදුරුව වනවාසී හාමුදුරු කෙනෙක් වනාන්තරයට බොහෝම ආදරය කරපු හාමුදුරු කෙනෙක් කවිත්වයේ චුට්ටක් තියෙන හාමුදුරු කෙනෙක් බොහෝම ජීවිතය නිවී සැනසුණු හාමුදුරු කෙනෙක්. මේ මහරහතන් වහන්සේලාට දැනිච්ච තේරිච්ච විදිහ ඒ මහරහතන් වහන්සේලා ඒක දිහා බලාපු විදිහ. තව හාමුදුරු කෙනෙක් කියනවා නීලා සුගීවා සිඛිනෝ මෝරා කාරංචියං අභිනන්දන්ති තේ සීතවාතකද්දිත කලිතා සුත්තං ජායං නිබෝදෙන්ති කියලා. ඒ හාමුදුරුවෝ චින්තක හාමුදුරුවෝ. දැන් අපිට හිතෙනවා චින්තක කියනපුවාම ගිහි නමක් වගේ. අද ඉන්න හුඟක් චින්තකලා එහෙමනේ. අද ලංකාවේ හාමුදුරුවෝ අතර චින්තක කියලා හාමුදුරුවෝ නෑ. චින්තක කියන්නේ සිංහල නමක් වගේ. මේ හාමුදුරුවෝ චින්තක හාමුදුරුවෝ. ඇත්තටම චින්තක නෙවෙයි චිත්තක. චිත්ත කියලා කියන සමහරට චිත්‍රකාරයෙක් වෙන්න ඇති. උන්වහන්සේ මොකද්ද කියන්නේ නීලා සුගීවා නිල් පාටයි. බෙල්ල. ඒ වගේම සිඛිනෝ සිඛි කියලා කියන්නේ මොනරුන්ගේ පිල. නිල් පාට බෙල්ලේ පෙඳ තියෙන සිඛි එහෙමත් නැත්නම් පිල් තියෙන මෝරා මයුරා මෝරයෝ මොනරු කාරංචි වෙනේහි කාරංචි කියන වනේහි වාසය කරමින් ශබ්ද කරනවා අභිනදන්ති නිකම්ම නදන්ති නෙමෙයි අභිනදන්ති ඒ සීත වාතයෙන් හටගත් කලී යන මිහිරි හඬ ඇති මේ මොනරු ඉද්දි නිදා සිටියහු ධාන කරන්නහු ප්‍රබෝධ කෙරේ. ඒක ඇහිච්චාම අපිට ධාන වඩන්න හිතෙනවා. චිත්තක හාමුදුරුවන්ගේ ප්‍රකාශය. තව තියෙනවා බොහෝම ලස්සන ප්‍රකාශයන්. සෝපාක හාමුදුරුව අපි ඔයිට කලින් කතා කරපු සුනීත හාමුදුරුව වගේම අපිට මතක තියෙන සෝපාක හාමුදුරුව. ඒ සෝපාක හාමුදුරුවෝයි මේ සෝපාක හාමුදුරුවෝයි එකම සෝපාක හාමුදුරුවෝද කියන්නේ අපි දන්නේ නැහැ. සමහර විට මේ පරමත්ත දීපණී අට කතාවෙහි ඇති. හැබැයි සෝපාක හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? යතාපි ඒක පුත්තස්මින් පියස්මින් කුසලීසියා එවං සබ්බේසු පානේසු සබ්බත්ත කුසලෝසියා. සෝපාක හාමුදුරුවෝ අර කියාපු චරිත කතාවට අදාළව අපි දන්න චරිතයේද කියලා දැන් මේ කියන කාරණාවත් එක්ක හිතෙනවා. යම්සේ ප්‍රිය එකම පුතු කෙරෙහි හිතයිසී වන්නේ නම් එසේ සියලු සතුන් කෙරෙහි හැමතැනම හිතයිසී වන්නේ. බලන්නකෝ දැන් මේ සෝපාක හාමුදුරුවෝ අපේ සෝපාක හාමුදුරුවෝම විය යුතුයි. හාමුදුරුවෝ කියනවා එකම පුතා කෙරෙහි ආදරය තියෙනවා නම් ඒ තැනැත්තා ලෝකෙට ආදරය කරන කෙනෙක් තමයි. දැන් මේ එකම පුතා හැටියට අසරණ වෙච්ච සෝපාක හාමුදුරුවෝ කියන කාරණා. ඊට අමතරව අර ඔබ කිව්වා වගේ වජිර කිව්වා වගේ සිරිවඩ්ඩ කියලා හාමුදුරු කෙනෙක් හිටියා.
සිරිවඩ්ඩ තමයි හාමුදුරුවන්ගේ නම. ඒ කාලේ හිටියා සිටුවරයෙකුත් සිරිවඩ්ඩන කියලා. පාලියෙන් සිරිවඩ්ඩන කියන්නේ සංස්කෘතෙන් ගත්තාම සිරිවර්ධන. ඒ කාලේ ඉඳලා තියෙනවා සිරිවර්ධන කියලා සිටුවරු. මේ සිරිවඩ්ඩ හාමුදුරුවෝ හරිම ලස්සනයි. මෙන්න මෙහෙම කියනවා. විවර මනු පතන්ති විජ්ජුතා වේභාරස්සච පණ්ඩවස්සච නග විවරගතෝ ච ජායති පුත්තෝ අප්පටිමස්සතාදිනෝ. විදුලීහු වේභාර පර්වතයාගේද පාණ්ඩව පර්වතයාගේද විවරයෙහි අතර වැටෙති. අනුපම වූ තාදීහු ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර වූ මම කියලා කියන එකයි පර්වත ගුහාගතව ධාන කරමි. ධාන කෙරේ. දැන් සිරිවඩ්ඩ හාමුදුරුවෝ භාවනා කරනවා. භාවනා කරන්නේ කුටියක නෙවෙයි ගල් ගුහාවක. විශාල වැස්සක්. විශාල වැස්ස. අසන්නිපාත සහිත. බක්මහා අකුණු වගේ. කොතන පුපුරනවද කියලා කියන්න බෑ. මේ හාමුදුරුවෝ භාවනා කර කර ඉද්දී අපිට නම් සාමාන්‍යයෙන් බය හිතෙනවනේ මහත් දැවැන්ත අකුණු ගහනකොට. මේ හාමුදුරුවෝ අකුණෙහි සුන්දරත්වය විඳිනවා. හෙන ගහනකොට සොඳුරු බව විඳිනවා. හෙන ගහනකොට හෙනේ සුන්දරත්වය විඳිනවා. එහෙම ඉස්සරත් අපේ ලංකාවෙත් හිටියානේ බෝම්බයක් තියෙනවා කිව්වහම බලන්න යනයි. බෝම්බයක් තියෙනවා ටයිම් බෝම්බයක් කියලා කිව්ව ගමන් බලන්න යනවා. ඉතින් ඒතකොට පුපුරනවා. ඒ වගේ මේ හාමුදුරුවෝ ඊට වඩා දියුණු චරිතයක්. වේභාර පර්වතයේ එක පැත්තක. පාණ්ඩව පර්වතයේ තව පැත්තක. නිකන් හිතෙන් මවා ගන්නකො ලොකු පර්වත දෙකක් දෙපැත්තේ. ඒ මැද්දේ තමයි මේ විසිරිවඩ්ඩ හාමුදුරුවෝ භාවනා කරන්නේ. විජ්ජුතා. විජ්ජුතා කියන්නේ විජ්ජු, විදුලි, විද්‍යුත්. විද්‍යුත් කියන්නේ විදුලිය කියලා කියන එකයි. අකුණු. අකුණු වේවාර පර්වතයේ පාණ්ඩව පර්වතයේ දෙක මැද්දේ තියෙන සිදුරු ගාවට තමයි වැටෙන්නේ කියලා අකුණු ගහන තැන පෙන්වලා මම ඒ පර්වත ගුහාගතව ධාන වඩමි කියලා කියනවා. නග විවර ගතෝ. නග විවරේ ගිහින් භාවනා කරනවා. දැන් මේ අප්‍රකට චරිත අපි සිරිවඩ්ඩ කියලා හාමුදුරු කෙනෙක් ගැන අහලා තිබුණේ නැහැ ප්‍රකටම චරිතය හැටියට. තව හාමුදුරු කෙනෙක් ඉන්නවා ඒක නම් ටිකක් හදාරන්න ඕන චරිතයක්. මේ හාමුදුරන්ගේ නම දැනුත් තියෙනවා සුමංගල කියලා හාමුදුරු කෙනෙක්. සුමංගලත් තේර. ඒකක නිපාතේ සුමංගලත් තේර ගාථාවෙන් අපිට මේ සුමංගල හාමුදුරුව කොහොම හාමුදුරු කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ ටිකක් දිග ගාථාවක්. සුමුත්තිකෝ සුමුත්තිකෝ සාහෝ සුමුත්තිකෝම්හි තීහි කුජ්ජකේහි අසිතාසු මයා නංගලාසු මයා කුද්දලාසු මයා යද්දිපි ඉදමේව අතවා අලමේව ජායසු මංගල අප්පමත්තෝ විහරසු මංගල කියලා සුමංගල හාමුදුරුවෝ තමාට ආමන්ත්‍රණය කරලා සුමංගල මෙහෙම කරන්න කියලා කිව්වා. මේ හාමුදුරුවෝ කොහොමද දන්නවද කියන්නේ? සුමුත්තිකෝ සාහු සුමුත්තිකෝම්හි තීහි කුජ්ජකේහි. මම මිදුනා කුදු තුනෙන් මම මිදුනා. කුදු තුනෙන් මම මිදුනා. මොනවා කුදු තුනක් මෙයාට තිබිලා තියෙනවා. කුදු. එහෙම කියද්දී අපිට හිතෙනවා මේ කොන්දේ කුදු කියලා. මෙයා කියනවා ඊට පස්සේ. අසිතාසු මයා නංගලාසු මයා කුද්දාලාසු මයා. මේ තුන මොකද්ද? දෑ කැත්තෙන් මිදීම,
නගුලෙන් මිදීම හා උදැල්ලෙන් මිදීම. මේ ඇඟ කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි කුදු වෙලා වැඩ කරන්න ඕන කරන තුනක්නේ දෑකැත්ත කියලා කියන්නේ. මේ අපි කතා කරන ත්‍රිපිටකාපි වන්දනා අහගෙන ඉන්න අවුරුදු 10 20 විතර වගේ නාගරික දරුවෙකුට මේක හොයන්න බෑ මොකද්ද කියලා. දෑකැත්ත සමහරට කොඩියක තියනවා දැක්කොත් මිසක් අපි දෑකැත්ත දැකලා තියෙනවා. දෑකැත්තෙන් වෙලට බහැලා ගොයන් කපන එක කරන්නේ. මම දෑකැත්තත් අරගෙන වෙලට බහැලා ගොයන් කපාපු කෙනෙක් නෙවෙයි. මොකෝ මං අවුරුදු 10න් පැවිදි වුණා. හැබැයි වෙලේ දෑකැත්තෙන් ගොයන් කපනවා දැක්ක ගොයන් කපනවා ළඟ හිටපු දරුවෙක් වශයෙන් හිටපු කෙනෙක්. දෑකැත්තෙන් හිටගෙන ගොයන් කපන්න බෑ. දෑකැත්තට නැමෙන්න ඕන. එක කුදුවක් ඒක. දෙක නගුලෙන් මිදීම. නගුල කියලා කියන එකත් ඒ වගේම එකක් තමයි. නගුල බඳිනකොට නගුල ගෙනියනකොට හිටගෙන ඇවිදගෙන ගියාට නගුලට නැමෙන්න ඕන. ඊගාවට උදැල්ල. උදැල්ලෙන් වැඩ කරනකොට කෙලින් හිටගෙන වැඩ කරන්න බෑ. මේ තුනම ශරීරයේ වෙහෙසලා මහන්සි කරලා කරන වැඩක්. මිසක් කම්පියුටර් එකකින් වැඩ කරනවා වගේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් මේ ඔක්කොගෙම මිදිච්ච මේ හාමුදුරුවෝ කියනවා මෙතනම ඉඳගෙන වුණත් මට නිවන් දකින්න පුළුවන් කියලා. දැන් මේ කෘෂිකාර්මික ජන ජීවිතයක ගොවියෙකුගේ කතාව. හැබැයි මේ ගොවියා තුන් කුදුවක් හඳුනා ගන්න. මම ඒ තුන් කුදුවෙන් මිදුණා කියලා කියන්නේ ඒක නරක වැඩක් හින්දා මිදුණා කියලාවත් නොකල යුතු දෙයක් කරන්න ගිහිල්ලා මිදුණා කියන එකවත් නෙවෙයි. ඒ වෙනුවට මම මෙහෙම ඉඳලා මෙතනම ඉඳලා මෙච්චර කුදු උනත් කමක් නැහැ. මම නිවන් දකිනවා. මට නිවන් දකින්න පුළුවන් කියන අර්ථය තමයි මේ කියන්නේ. මෙහෙම බලාගෙන ගියාම තව එක්කෙනෙක් කියනවා රාමණෙය්‍ය හාමුදුරුවෝ. ජීවිතේට අපි අහලා නැන්නේ රාමණෙය්‍ය හාමුදුරුවෝ. රාමා අහලා තියෙනවා. රාමණෙය්‍ය හාමුදුරුවෝ කියනවා අර සීගිරි ගීසිරි වගේ තමයි. උන්වහන්සේ කියන්නේත් මේ ඒකක නිපාතයේ විහවිහාබි නදිතේ සිප්පිකාබි රුතේහිච්ච න මේ තං හන්දති චිත්තං ඒකත්ත නිරතං හි මේ. මොකද තේරුම වටුවන්ගේ හඬ. වටුවන්ගේ හඬට හැඬීම නිසා උණහපුලුවන්ගේ එහෙම නැත්නම් දඬුලේනුන්ගේ හඬටද මගේ හිත යෙදිලා මේ උණහපුලුවන්ගේ හෝ දඬුලේනුන්ගේ හෝ වටුවන්ගේ හෝ සද්දෙට මම බය වෙන්නේ මගේ සිත සැලෙන්නේ නැහැ. මම නිවන් අරමුණු කරගෙන ජීවත් වෙන කෙනෙක් කියලා. අපි මේ කොටස් වලට හිමින් ගමන් කරනකොට නාමික වශයෙන් අඳුනා ගන්නකොට මේ ඔබ වහන්සේ මේ අපට උපුටා දක්වන උපුටනයන්හි රහත් තෙරවරු වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට රහත් තෙරුන් වහන්සේලාගේ උදාන රහත් උදාන පමණද මෙහි තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් පැහැදිලි කිරීම දැන් අර කඳු පන්තින් පිළිබඳව සෞන්දර්යකාමීත්වය විස්තර කරපු දැන් මේ උදාන විදියට අපිට කොහොමද ගන්න පුළුවන්? උදාන විදියට ගන්න විදියක් තියෙනවා. ඔන්න දැන් බලන්න මේ එකම જાතිය ඔබට විද්‍යුත්ව බලන්න පුළුවන් නම් බැලිය හැකි මේ ඒකක නිපාතයේ ගෝධික හාමුදුරුවෝයි සුබාහු හාමුදුරුවෝයි වල්ලිය හාමුදුරුවෝයි උත්තිය හාමුදුරුවෝයි එකම ගාතාව කියන්නේ. මතකද දනිය ගෝපාල
නම් වූ ගෝපාල ධනිය නම් වූ ගෝපාලයා කියනවා. ඒ ධනිය ගෝපාල නුඹ කුරිරු ධනවාදියෙකි කියලා කවි ලියලා තිබුණා පස්සේ කාලෙකදී මගේ මතකේ නිවැරදි නම් පරාක්‍රම කොටිතුවක්. ධනිය ගෝපාල මොකද්ද කියන්නේ? වහින්න පුළුවන් තරම්. මන් දොයාගත් කිරි තියනවා මට. ප්‍රියම්බිකාව ගේ ඇතුලේ ඉන්නවා. මට ඇති තරම් කණ්ඩ තියෙනවා, බොණ්ඩ තියෙනවා. පුළුවන් තරම් වහින්න කියලා. හැබැයි එහෙම කියද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා ක්‍රූර ධනවාදී සිටිවිල්ලක්. දැන් මට හෙන ගැහුවත් කමක් නැහැ. මට අපේ නෝනා ගෙදර ඇවිදින්න ඉන්නවා. මට හොඳට කණ්ඩ බොණ්ඩ කිරි තියෙනවා, බොණ්ඩ තියෙනවා, කණ්ඩ තියෙනවා. වස්ස ඔක්කොම බැඳලා ඉවරයි. මගේ වැඩ ඉවරයි. දැන් වැහැපම් පුළුවන් නම් හෙන ගහ කියලා. එක ඒ ක්‍රූර ධනවාදී සිටිවිල්ලක් නෙවෙයි. ගෝධික හාමුදුරුවෝ කියනවා, සුබාහු හාමුදුරුවෝ කියනවා, වල්ලිය හාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. වස්සති දේවෝ යථා සුගීතං ඡන්නාමේ කුටිකා සුඛා නිවාතා චිත්තං සසමාහිතං ච මයිහං අත්තචේ පත්තයසි පවස්ස දේව. දැන් මේ එකම ගාතාව තමයි තියෙන්නේ. එහෙම ඒවා තියෙනවා වුණ තරම්. ගෝධික හාමුදුරුවෝ දැන් මේ කියන කියවිල්ල බලන්නකො කොච්චර ගැඹුරුද කියලා. සුබාහු හාමුදුරුවෝ කියන ඒක කොච්චර ගැඹුරුද කියලා. වස්සති දේවෝ යත්තා සුගීතං. යත්තා සුගීතං වහිනවා සින්දුවක් වගේ. වහිනවා ගීයක් වගේ. යත්තා සුගීතං වැස්ස ගීතයක් වගේ වහිනවා. එහෙම කියනකොට අපිට හිතෙන්නේ නැද්ද වැස්ස ගීතයක් වගේ වහිනවා කියලා? අපිට තේරුණා කියලා ඊට කලිනුත්. එක සීරුවට මොර සූරන දඹ සූරන වැස්ස දිහා බලාගෙන අපි කොච්චර වෙලා කල්පනා කරන්නද ඇද්ද? ගේ ඉස්සරහා වහිනකොට අපි නම් පොඩි කාලේ පොල්ලතු තමයි ගේ තිබුණේ. පොල්ලතු වල අග්ගිස්සෙන් බේරෙන වතුර බින්දු දිහා බලාගෙන බින්දු බින්දු වැටෙන දිහා බලාගෙන බින්දු දිය ධාරාවක් වෙලා වැටෙන දිහා බලාගෙන ඒ වැටෙනකොට එතනින් දිය බුබුලු ගලාගෙන යන දිහා බලාගෙන පොල්ලතු වලින් වැටෙන රටාව දිහා බලාගෙන රටාවක් හදනවා. ලස්සන රටාවක් තිබුණා. චූටිම කාලේ නම් අපි ඉතින් කඩදාසි වලින් ඔරු හදලා ඒ වගේ තැන් වලට දැම්මා. ටික ටික ලොකු වෙනකොට අපි ඒක දිහා බලාගෙන හිටියාම වැස්ස ගැන කල්පනා වෙන්නෙත් නැහැ. ගෙදර ගැන කල්පනා වෙන්නෙත් නැහැ. හැබැයි හිත කොහේදෝ ඈතකට ගිහිල්ලා මොනවදෝ කල්පනා කරනවා. ඒ මේ අපි පොඩි කාලේ මේ අවුරුදු 2566කට කලින් ඒ කාලේ සුන්දර ගැයුමක් වගේ වැස්ස වහිනවා. මාගේ කුටිය ඡන්නාමේ කුටිකා. මගේ කුටිය වහලා තියෙන්නේ හොඳට. සුඛා නිවාතා. ජනෙල් හොඳට වහලා තියෙන්නේ. චිත්තම් මේ සුසමාහිත. මගේ හිත හරි සංසුන්. ඉතින් ඇස ඕන්න එල්ලි වෙනකම් වහින්න. මේ සුන්දරත්වයේ ආස්වාදය ආග්‍රහණය කරගත්ත නිදහස් සිතිවිල්ල සහ සැනසුම ආහාරය කරගත්ත ඒකෙන් මහත් වූ චිත්තසංතානගත විමුක්තියක් විඳින මහරහත් කෙනෙකුගේ ප්‍රකාශය. එහෙම වුණාම අර දුප්පත්කමේ ප්‍රකාශයක් නෙමෙයි මේක. ආස්වාදයේ ප්‍රකාශය. වැස්ස දිහා බලාගෙන මං කුටිය හොඳට වහලා තියෙන්නේ. මගේ ජනෙල් හොඳට වහලා තියෙන්නේ. වහලෙත් තෙමෙන්නේ. මම ධානය කරන කෙනෙක්. කොච්චර අකුණු ගැහැව්වත් මට ඒක ලොකුවට දැනෙන එකක් නෑ. ඒ හින්දා වහින්න. මේ විදිහට ගත්තාම මේ හාමුදුරුවරු මොන තරම්නම් ජීවිතේ ප්‍රත්‍යක්ෂ කළාද කියලා හිතෙනවා. මේ හාමුදුරුවරුන්ගේ නම් බලාපුවම 아무තු නම් තියෙන. රමණීය කුටික හාමුදුරුවෝ. රමණීය කුටික හාමුදුරුවන්ගේ සමහරලාට කුඩා කාමරේ ලස්සන ඇති.
රමණීය කුටික හාමුදුරුවෝ. ඉතින් සමහර කෙනෙක් මේ තේරගාථාවල කතා කරලා කියනවා, කතා කරලා කියන කාරණා එක්ක ටිකක් ශාස්ත්‍රීයව හැදෑරුවොත් වෙන වෙන කරුණොත් මතක් වෙනවා. විමල කොණ්ඩඤ්ඤ කියලා හාමුදුරු කෙනෙක් කියනවා අම්බපාලිගේ කෙස් හරිම ලස්සනයි. හරි ලස්සනයි එයා. මට දැන් වැඩක් නෑ. මං දැන් නිවන් දැකලා ඉන්නේ. මේ වෙන කතාවක්. මෙයා කියන්නේ අම්බපාලිට ගැන එක කවියක් කියන එච්චරයි. අම්බපාලිගේ ලස්සනයි හරියට. අම්බපාලිගේ ඔක්කොටම වඩා කෙස් ලස්සන. කෙස් තමයි ලස්සන. ඊම ලස්සනයි. ඕන්නේ මං නිවන් දැකලා ඉන්නේ. ඇත්තටම මේ ගාථාව ඇතුලේ තියෙන අභ්‍යන්තරික කාරණාව ඉතාම ප්‍රබලයි. ඒ හරියට කියවා දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ අවශේෂ කාරණාවක් නෙවෙයි, මේ වර්තමානයේ ගොඩනැගිමින් තියෙන අදහස් නිසා මට හිතුණා මේ සමහර ගාථාවලින් සහ බුද්ධ භාෂිතයෙන් අපි අරගන්නේ වැරදි පැත්තට. දැන් ඔබ වහන්සේ ඉතාම නිවැරදි තැනින් මෙය ඔසවා තැබුවා. හැබැයි මෙයම වෙනත් පැත්තකට ඔසවා තබන්න පුළුවන්. එතකොට එහෙම බැලුවයින් පස්සේ මේ තෙරුන් වහන්සේලාගේ මේ උදානයන්, මේ කවි, එහෙම නැත්නම් මේ පාලි සාහිත්‍ය සඳහන් වෙන මේ සටහන් හරිම නිවැරදිව පරිශීලනය කරන විදිහත් අපි කියලා දිය යුතුයි. ඇත්ත වශයෙන්ම හරි. ඇත්ත හරි කියලා කියන්නේ මේ කෑල්ල අල්ලගෙන ඕන්නම් වෙන කෙනෙකුට වෙන කතාවක් ගොතන්න තිබුණා. හැබැයි අපිට මෙතන තියෙනවා චන්න හාමුදුරුවන්ගේ, චන්න කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ ගාව හිටපු හොඳම කෙනානේ. ඒත් ඉන්නේ මේ ගොඩේ. අප්‍රකට ගොඩේ. අර ඔබ කියාපු අප්‍රකට ලයිස්තුවේ ඉන්න ප්‍රකට අය. දැන් මේ චන්න හාමුදුරුවම නම් මේ චන්නම නම්. දැන් ඔය කියාපු කරුණ ගැන අපි කතා කරමු කෙටියෙන්. බුදුහාමුදුරුවෝ ගාව හිටපු පිරිස ගැන හිතන්නකෝ එතකොට. මේ අය අතර දැන් ඔය කියන අම්බපාලි ගාවට ගිහිල්ලා එන්න සාමාන්‍ය තරුණයෙකුට හැකියාවක් නැහැ. රං කහවණු කොච්චරක්ද ඕනේ ඒ ගිහින් එන්න. එතකොට මේ තරුණයා ගිහින් ඇවිදින්න කොහොම හරි පැවිදි වෙලා හිටපු කෙනෙක්. දැන් ඔහුට මේ මතක් කරන්නේ අම්බපාලිගේ කෙහෙරලි නෙමෙයි මේ මතක් කරන්නේ. මේ විඳින සුවය මට අදාළ නෑ දැන් කියලා කියන එකයි මේ කියන්නේ. එතන මේකෙන් අර දුෂ්ට සිතිවිල්ලෙන් යම් කිසි කෙනෙකුට ගන්න පුළුවන්. හැබැයි අපි ගත යුත්තේ බුදුහාමුදුරුවෝ ගාව එහෙම අප්‍රකට මොනතරම් අය ඉන්න ඇද්ද? මම දවසක් ගියා හිරගෙදරට. හිරගෙදරට වැඩිය මාගේ මරණ දිනේ නෙවෙයි. හිරගෙදරට වැඩිය බණකට. එතන හිටපු මිනිස්සු මං හිතුවා දැන් මෙතන ඉන්නේ කුඩුකාරයෝ, ගංජාකාරයෝ, හොරු එහෙම මහ ගොඩක් ඉන්න තැනක් නේ කියලා. එහෙ ගිහින් බලාපුවාම උදේ පොයක් දවසක ගියේ උදේ සිල් දෙන්න හාමුදුරු කෙනෙක් වැඩලා මං යනකොට හැන්දෑවේ උදේ ඉඳලා බණ කියලා තියෙන්නේ හිරකාරයෝ අතර හිටපු අය. මං කතා කරලා බලාපුවාම මට නම් ගම් වශයෙන් කියන්න කොහොමත් අවසර නැහැ සදාචාරාත්මකව. එතන හිටිය මහ දැවැන්ත උගත්තු. හොඳ කවියෝ, හොඳ චිත්‍රකාරයෝ, රාජ්‍ය සේවයේහි ඉහළම නිලධාරී, පරිපාලන නිලධාරී, ආරක්ෂක සේවයේහි නියුක්ත මහ ඉහළම තලයේ පිරිස වගේ අය හිටියා. මේ හිරගයක් ඇතුළේ ඉන්න මේ පිරිසගේ විවිධත්වය දකිනකොට මට එකපාරට මතක් වුණේ බුදුහාමුදුරුවෝ ගාව මහාන වෙලා හිටපු අය. ඉතින් බුදුහාමුදුරුවෝ ගාව ඉන්න ඇති යුද සෙබළු. බුදුහාමුදුරුවෝ ගාව ඉන්න ඇති හොරු
බුදුහාමුදුරුවෝ ගාව ඉන්න ඇති මිනිමරුවෝ. ඉතින් අඟුලිමාල හිටියනේ. මිනිමරුවෝ ඉන්න ඇති කියලා කියන්න දෙයක් නැහැ නේ. අඟුලිමාල හිටියනේ. ඒ වකට හිටපු හොඳම මිනිමරුවත් හිටියනේ. ඒතර බුදුහාමුදුරුවෝ ගාව ඉන්න ඇති මේ අම්බපාලි වගේ නිතර නිතර ගණිකාවන් ඇසුරු කළාය. බුදුහාමුදුරුවෝ ගාව ඉන්න ඇති අපි ඔය පාතාලකාරයෝ කියලා කියන්නේ මේ වගේ ඉන්න ඇති. තවත් සමහර අය බුදුහාමුදුරුවෝ ගාව සාමාන්‍ය මිනිස්සු ඉන්න ඇති. මේ ඉස්සරහක වගේ ගොවියෝ, කම්කරු එහෙම ඉන්න ඇති. බුදුහාමුදුරුවෝ මේ සියලු දෙනා කළමනාකරණය කරගන්නේ එක ක්‍රමයකට. ඒක නිසා බුදුහාමුදුරුවෝ පස්සේ කාලෙකදී ලස්සන නිදර්ශනයක් දෙනවා. විවිධ පවුල් කුල කියන්නේ අතර පවුල් වලට විවිධ පවුල් වලින් ඇවිදිලා සම්බුද්ධ ශාසනයට ආවහම හරියට එක එක ගංගාවල් ගලාගෙන ගිහිල්ලා මොහොතට වැටුණා වගේ තමයි. මොහොතට වැටිච්චාම මේ අහවල් ගඟේ වතුර කියලා වෙන් කරන්න බෑ. ඔක්කොම එකම රසක් එකම විදිහක්. ඒ වගේ සම්බුද්ධ ශාසනය ඇතුලේ මේ ජන වර්ග විවිධත්වය තිබුණා. මං කැමති ඒ වචනෙට තව චුට්ටක් බරක් දෙන්න. ඇත්තට ජන වර්ග විවිධත්වයක් ඒකාත්මික කරලා එක තැනකට ගෙනල්ලා එක විදිහේ සංවිධිත භාවයක් ඇති කරන එක පරමාදර්ශයක් හැටියට සම්බුද්ධ ශාසනයෙහි කළා නම් ඒ විවිධත්වයක් සහිත ජන වර්ගයන් එක જાතියක් බවට පත් කරගන්න බැරි වෙන්නේ කොහොමද කියලා. එහෙනම් මොනවද මේ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ? අගයීම් කරලා තියෙනවා හැකියාවට සහ වාසනාවට. ඊට අමතරව හැම කෙනාටම තමාට උරුම සැනසෙල්ල ලබා ගන්න අදහස් දීලා තියෙනවා. එකී මහා සැනසෙල්ලත් එක්ක උන්වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතය ගෙවම් කරලා තියෙනවා. ඒ හින්දා මට හිතෙන තේරෙන විදිහට මහ පොළොවේ සීමා මායිම් අමතක කරන්න පුළුවන් අහසට ගිහින් කුරුල්ලෙක් වුණා. ඇත්තටම කිව්වොත් එහෙම අසීමිත ආකාශේ සීමා මායිම් විරහිත ආකාශේ කුරුල්ලෙකුට hina යනවා ඇති. අපි දිහා බලලා චූටි කෑලි කඩාගෙන ඒ කඩාගත්ත කෑලි වලට නඩු කියාගෙන ඉන්න විදිය හරියට හැදෑරුවා. දැන් මේ අපිට උගන්වන්නේ වර්ග විවිධත්වයේහි සාමූහික භාවයේ ස්වලක්ෂණය සහ ඊට අදාළ සැනසෙල්ල පිළිබඳ පාඩම. එක්කම හඳුනන්නේ අපි මේ දැන් ක්‍රමිකව මේ හොයාගෙන යන ගමනේ දැන් අවසන් අධීරයේදී අපි මේ සටහන් එකතු කරගෙන යනකොට අපිට හිතෙනවා මේ ඉන්න විවිධත්ව ගුණය වංශවත්, කුලවත්, කුලහීන, එතකොට දුගී, ඒ වගේම එහෙමත් නෑ. දැන් අපි හොයලා බලුවෙන් පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් සෙල්ලක්කාර, සල්ලාල, ඒ වගේම මෙහෙම විවිධාකාරයේ කුලක වලට දාලා, කුල නෙමෙයි කුලක වලට දාලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ ඔස්සේ මේ අධ්‍යයනයෙන් අපට ලැබෙන පණිවිඩය, අපි ලබා ගත යුතු පණිවිඩය කුමක්ද හාමුදුරනේ? දැන් මේ අධ්‍යයනය කරන ඇයි මේ අධ්‍යයනය තුළ අපි මේ අප්‍රකට චරිත කොහොමද පැවිදි බව ලබන්නේ? කියන්නේ පෙර නිමිති දැකලද පැවිදි බව ලබන්නේ? එහෙම නැත්නම් අවබෝධයෙන්ද පැවිදි ලබලා තියෙන්නේ? මේ කාරණාව නේද මේ හෙලි කරන්න උත්සාහ කරන්නේ. හරි ලස්සන ප්‍රශ්නයක්. ඇත්තම කිව්වොත් එහෙම එක තැනක එක තේරවරයන් වහන්සේ නමක් සඳහන් කරනවා, මැටි වලින් හදාගත්ත පාත්‍රය මට හරීම සනීපයි දාලා ආපු රන් බඳුනට වඩා කියලා. ඒ කියන්නේ ආ රත්තරන් භාජනයක කෑම කාපු කුමාරයෙක් මැටි පාත්‍රයේ කෑම හරි රහයි කියලා රත්තරන් තලියක කනට වඩා කියලා. මේ භෞතික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් පුද්ගල වේමත්තතාව නැත්තම් පුද්ගල විවිධත්වය අතහැරපු එක තැනකට ආපු
එකමුතු සංයුතියක පුද්ගල අභිවාදනය සහ පුද්ගල උදානයක්. තවත් විදිහකින් පැහැදිලි කරලා කිව්වොත් රන්තලියේ කාපු අය මෙතන ඉන්නවා. පට සලු පැලඳි අය මෙතන ඉන්නවා. හිස ඔටුනු පලන් අය මෙතන ඉන්නවා. මහා ගොඩක් සල්ලිකාරව හිටපු අය මෙතන ඉන්නවා. අසුන් ඇතුන් පැද වූ අය මෙතන ඉන්නවා. ගොවියන් අරක් කැමියන් මෙතන ඉන්නවා. අමතක කරන්න නැතුව කතා කරමු අපේ උපාලි හාමුදුරුවෝ. උපාලි හාමුදුරුවෝ අප්‍රකට චරිතයක් නෙවෙයි. උපාලි හාමුදුරුවෝ තමයි විනයෙන් අග්‍ර. හැබැයි ඇත්තටම කවුද? උපාලි හාමුදුරුවෝ කියන්නේ කරණවැමියෙක්. මම බණකදී ඇහුවා කරණවැමියට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා. උපාසකම්මලා කිව්වා බාබර් කියලා. මං ඇහුවා එතකොට කරණවැමි කියන්නේ ඉංග්‍රීසියෙන්ද කියලා. උපාලි හාමුදුරුවෝ බාබර් කෙනෙක්. සැලූන් එකක් කරන්නේ. සැලූන් එකක බාබර් කෙනෙකුට කරන්න තියෙන එක වැඩයි කොණ්ඩේ කපන එකයි. කපාපු කොණ්ඩේ අයින් කරන එකයි. අද හිටියනම් සැලෝන් උපාලි. බලන්නකෝ කුඩා දරුවෙක් වෙන්න බෑනේ. අවුරුදු 25කට 30කට වැඩි හෝ ආසන්න කෙනෙක් චරිතයක් විය හැකි. උපාලි මොන තරම්නම් ගැඹුරු දැනකට ගියාද? බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. උපාලි හාමුදුරුවෝ බවට පත් වෙනවා. උපාලි මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. උපාලි අන්තිමේට විනය අතරින් අග්‍ර. වෛර විනය අතරින් අග්‍ර කියලා කියන එක අද විදිහට අපි ගත්තොත් එහෙම මේ සංස්ථාව ඇතුලේ තියෙන සියලු අනපනත් ඇක්ට්ස් සංශෝධිත අනපනත් නීති රීති රෙගුලාසි ව්‍යවස්ථා rules regulation constitution කොම දන්න කෙනා වෙන්න ඕනනේ. ඒ සියල්ලම දන්නේ බාබර්නේ. ඒකනේ පුදුම වෙඩේ. විනය අතරින් අග්‍ර වුණේ සරියුත් හාමුදුරුවෝ නම් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. විනය අතරින් අග්‍ර වුණේ අඩුම ගානේ ආනන්ද හාමුදුරුවෝ නම් මේ මාතෘකාව සාකච්ඡා කරන්න දෙයක් නැහැ. හැබැයි විනය අතරින් අග්‍ර වෙලා තියෙන්නේ බාබර් නම් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා. මෙහෙම කිව්වහම වැරදි. ඒත් එහෙම කියලා බලමු. අධිකරණ ඇමති තනතුරටපත් වෙන්නේ සබ්ජෙක්ට් එක කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් ඊට වඩා ගැඹුරක් මේකේ තියෙනවා. ඇයි එහෙම කියන්නේ? උපාලිගේ වෘත්තිය තමයි බාබර් කියන්නේ. මිනිසුන්ගේ වෘත්තියෙන් යමක් කියන්න බෑනේ. කොච්චර සාමාන්‍ය වෘත්තීන් වල නියුතු වෙච්ච රචකයෝ සහ නිර්මාපකයෝ ඉන්නවද? සාමාන්‍ය කන්තෝරවල වැඩ කරපු ලිපිකාරයෝ කොයිතරම් ඉන්නවද ලේඛකයෝ වෙලා? කොයිතරම් ඉන්නවද නවකතාකාරයෝ වෙලා? ගීත රචකයෝ වෙලා? වෘත්තීය නිර්මාණයට සහ ගැඹුරට අදාළ නැහැ. ඒකින්ද තමයි උපාලි හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ විසින් පත් කරන්නේ. විනය නීති හරියට අහගන්න ඕන යාගේ. බුදු හාමුදුරුවන්ගේ විශිෂ්ටත්වය අපිට අදටත් හදාරලා නිමා කරන්න බෑ වජිර. මේක දෙන්න තිබුණේ මස්සිනාටනේ. හරිනේ. ආනන්ද හාමුදුරුවන්ට දෙන්න තිබුණේ නැද්ද? විනයෙන් අග්‍රයි කියලා රාහුල හාමුදුරුවපත් කරන්න තිබුණේ නැද්ද? විනයෙන් අග්‍රයි කියලා මහා කාශ්‍යප හාමුදුරුවපත් කරන්න තිබුණේ නැද්ද? විනයෙන් අග්‍රයි කියලා ඥාති සහෝදරයන් නන්ද පත් කරන්න තිබුණේ නැද්ද? හොඳ බමුණෙක් පත් කරන්න තිබුණේ නැද්ද?
හොඳ ක්ෂත්‍රීය කුලයේ කෙනෙක් පත් කරන්න තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ පත් කරන්නේ විනයෙන් අග්‍ර උපාලි හාමුදුරුවෝ. ඇයි ඒ? වැඩියෙන්ම හැකියාව තියෙන්නේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට. බුදුහාමුදුරුවෝ තරම් මේ පිරිස් පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය හා මේ සංවිධිත ව්‍යුහයක් යටතට සම්බුද්ධ ශාසනය ගේන්න මේ අප්‍රකට තෙරවරුන් වහන්සේලා භාවිත කළ විදිහ මං හිතන්නේ දීර්ඝ හැදෑරීමකින් මිසක් බුදුහාමුදුරුවෝ හදාරන්න ලේසි නෑ කියලා. දීර්ඝ හැදෑරීමකින්. ඒත් එක්ක මේ අප්‍රකට තෙරවරයන් වහන්සේලා කිසිවෙක් පශ්චාත්තාපයෙන් කරන ලද ප්‍රකාශයක් මේක නේ. මම ඉස්සර මෙහෙම හිටියා දැන් මට කණ්ඩත් නෑ. මම රත්තරන් තලියක ආපු මිනිහා. මට දැන් මේ මැටි වළඳ කණ්ඩ පුළුවන්ද? පශ්චාත්තාපයක් නෑ. සැනසිලිගි තියෙන. ඒ කියන්නේ ජීවිතය කියලා කියන්නේ මනස්කාන්ත අත්දැකීමක් කියලා කියන කාරණාව ඉතා මනවින් පේන තැනක් තමයි මේ අප්‍රකට තේරවරයන් වහන්සේලාගේ ප්‍රකාශ. ඊළඟ කාරණාව තමයි උන්වහන්සේලා හැම කෙනෙක්ම කියන හැම ප්‍රකාශයකම තියෙන්නේ අතහැරලා දැමීම. අතහැර දැමීම. ඒ හින්දා කයට කටුක අත්දැකීම් තියෙන්න ඇති. හිසට සමහර වෙලට හරියට සෙවණක් තියෙන්න නැතුව ඇති. කටුක ආහාර භුක්ති විඳින්න ඇති. ඒත් පුදුම සැනසුමක් ලබන්න ඇති. අපි පස්සේ දවසක මේටත් වඩා ඔය තෙරණීන් වහන්සේලාගේ කතාව ලස්සන ඇති. අපි ඒක පස්සේ අහමු. ඒත් මේ තෙරුන් වහන්සේලාගේ නිර්ාමිෂ සුවය උන්වහන්සේලා ගෙවන් කළ ජීවිතයේ යථාව වටහා ගැනීම අතිශයින්ම ගැඹුරු සහ සොඳුරුයි. තේරගාතා කියවලා තේරුම් ගන්නවා නම් ඒක ගොඩාක් වටිනවා කියලා කියන්න ඕනේ. ඇත්තටම අධ්‍යයනයකට අවශ්‍ය කරන පෙර කතාව තමයි අපි වැඩසටහන් දෙකකින් මේ සිද්ධ කරන්නට යෙදුනේ. ඔබ වහන්සේ සඳහන් කර විදිහට අර සමාන නාමික තෙරුන් වහන්සේලා ඉන්නවා. සමහර වෙලාවට එක විහාරයේ වාසය කරපු තෙරුන් වහන්සේලා ඉන්නවා. මේ ඊටාම සංක්ෂිප්තව පරිස්සම් සහගත අධ්‍යයනයක් කරොත් මේ තෙරුන් වහන්සේලා පිළිබඳව, තෙරුන් වහන්සේලාගේ උදානයන් පිළිබඳව තේරගාථා පාළියේ ඊටාම පරිස්සම් සහගත අධ්‍යයනයක් කළොත් අර සංවිධිත බව වගේම මොන වගේ පිරිසක්ද එතන ඉන්නේ, මොන වගේ ධන සම්භාරයක්. දැන් උපාලි මහරහතන් වහන්සේ පිළිබඳව කිව්වහම මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තරාතිරම් නෑ, මම ඉන්න වෘත්තිය අදාළ නෑ, එතකොට ඇයි මට බැරි කියන හැඟීම ඇති කරගන්න නම් ඔබට එතර වෙන්නට ඕන නම් මං හිතන්නේ මූලික පාඩමක් අපි අර ධම්මපදය පිළිබඳව සාකච්ඡාවේදී කිව්වා වගේ හස්තසාර ග්‍රන්ථයක් කරගන්න පුළුවන් මේ තෙරුන් වහන්සේලා පිළිබඳව අපදාන සාහිත්‍ය. ඉතින් ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. අපි බොහොම සතුටින් අපේ පුණ්‍යානුමෝදනාව. මේකේ තියෙන අනිත් විශේෂය තමයි එහෙනම් කිසිදු පත්වීමකට පෙත්සන්නේ. කිසිදු පත්වීමක් පෙත්සන්නේ ආයෙ ගැනිලිත් නැහැ. ආයෙත් හරවන්නෙත් නැහැ. ආපහු සැරයක් අරගෙනත් නැහැ. දෙවෙනි සැරේ පත්වීමකුත් නැහැ. ඉල්ලා ආශ්වීමකුත් ඒ හින්දාම නැහැ. අපි අපේ නමස්කාර පූජාව බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් පිරිනමනවා. කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් නමස්කාර පූජා පෙරදැරිව අපේ ගෞරවය ආචාරයක් කොට පූජා කරමින් අද ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහන නිමාවට පත් කරනවා. ඔබට රටට තෙරුවන් සරණයි.